හැම දෙනාම හඬ නගා සාදුකාරයක් දෙන්න. අපි සියලු දෙනාම සියලු දෙවිවරුන්ට නැවතත් පොදුවේ ආරාධනා කරමු. මේ මංගල මහා සෑයේ උතුම් ලලාට ධාතුන් වහන්සේගේ පූජනීයත්වය මේ උතුම් පිම්බිමේ සාදුකාර දෙමින් ශ්‍රවණය කරන්න බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලොව දක්වා සියලු දෙව් බඹුන් මේ උතුම් සේරුවිල මංගල මහා චෛත්‍යරාජාණන් වහන්සේ අභියසට සාදුකාරදිදී පැමිණෙත්වා වැඩම කරත්වා සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදුකාරයක් දෙන්න කවුරුත්. අති ගෞරවනීය සේරුවිල මංගල මහා රාජ මහා විහාරාධිපති පාලුගම භාවනා මධ්‍යස්ථානයේ පූජනීය අනුශාසක මංගල ධර්මකීර්ති ශ්‍රී නැගෙනහිර තමන් කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවචන කීර්ති ශ්‍රී කතිකාචාර්ය ශාස්ත්‍රපති අතිපූජනීය මුංහෙණේ මෙත්තාරාම නායක මාහිම්පාණන් වහන්සේගේ අවසරයි. ඒ වගේම අද මේ මහා පින්කමට වැඩම කොට වදාළ උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක ත්‍රිකුණාමලය පන්කුලම මොරවැව ගජමාලෙන් රාජමහා විහාරාධිපති අවසරයි අතිපූජනීය කළුතර සෝමරතන නායක මාහිම්පාණන් වහන්සේ, ඒ වගේම මේ ශාසනික ගමන් මගේ අපිට පියෙක් මෙන් බොහෝම ගෞරවෙන් අපිට අවවාද අනුශාසනා කරමින් කටයුතු කරන පූජනීය මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ, අවසරයි අතිපූජනීය කැටවල හේමාලෝක නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු අද මේ මහා පින්කමට වැඩමකොට වදාළ සිය ගණනකට අධික පූජනීය වන්දනීය මහා සංඝරත්නයත්, ඒ වගේම සිය ගණනකට අධික සිල්මෑණියන් වහන්සේලා ඇතුළු ඔබ හැම දෙනාටමත් විශේෂයෙන් මේ මහා පින්කමට මහා ශක්තියක් වුණු නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගල්ලාගම මැතිතුමන්, දීප්ති බෝගල්ලාගම මැතිතිය ඇතුළු හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයත් ජීවිතේ පිං රැස් කරගෙන සද්ධාදි ගුණධර්ම රැස් කරගෙන උතුම් නිවන් අවබෝධයේ පිණිසම පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිංගතුනි, ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ 20 අසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා සම්බුද්ධත්වයේ මුල් කරගෙන සසර මහා කැපකිරීමක් කරගෙන ආපු ගමන. එදා මාතු පෝසත ජාතකයේ පුතේ නුඹ මහා වීරියවන්ත කෙනෙක්, දින 7ක් පුරා කර මත තබාගෙන මේ සතර මහා සාගරයෙන් මාව ඈතර කරපු නුඹට අසංඛේය ගණන් සත්වයන් සංසාර දුකින් ඈතර කරවන්න ලෝතුරා බුද්ධ රාජ්‍යම ලැබේවා කියලා ඒ අම්මා හදවතින්ම ආශිර්වාදයක් කරා. එදා තමයි ඉස්සල්ලාම සම්බුද්ධත්වයේ පිණිස හිතට සිතුවිල්ලක් ඇතිවෙච්ච දවස. ඒ තමයි ප්‍රථම මනෝ ප්‍රනිධානය. එදා පටන් සත් අසංඛේය කල්ප ලක්ෂයක් මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර සසරේ අප්‍රමාණ පින්කර කර පින්කර කරාව. බොහෝ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණා අනියත විවරණ ලබන්න. නියත විවරණයක් නෙමෙයි. ඔබ උත්සාහ කරගෙන යන්න.
ඔබ වීරිය වඩන්න. ඔබට යම් දවසක සම්බුද්ධත්වයට පත්වවෙන්න පුළුවන් වෙයි කියලා ඒ බුදුවරුන්ගෙන් අනියත විවරණ ලැබුව. ඒ වගේම නවා සංකේය කල්ප ලක්ෂයක් මේ සසරේ වච්චනින් බුදු බව ප්‍රාර්ථනා කර කර අපේ බෝසතාණන් වහන්සේ වාක්‍ර නිධානය සම්පූර්ණ කරගෙනාව. මේ විදිහට මනෝප්‍ර නිධානයත් වාක්‍ර නිධානයත් සොලොසා සංකේය කල්පලක්ෂයක් සම්පූර්ණ කරලා එදා දීපංකර පාදමූලේ අෂ්ට ධර්ම සමවධානයෙන් යුක්තවයි සුමේද තාපසයන් වහන්සේ ප්‍රථම නියත විවරණය ලබන්. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේද තාපසයන් වහන්සේට නියත විවරණ ලබා දෙනවා මහණෙනි මේ මහා වීරියවන්ත කෙනා. තව සාරා සංකේය කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. එදාට ඒ බුද්ධ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන නමින් අග්‍රශ්‍රාවක යෝලක් පහළ වෙනවා. ආනන්ද නම් වූ අග්‍ර උපස්ථායක කෙනෙක් වැඩඉන්න. මේ විදිහට ප්‍රථම නියත විවරණය ලබනවා. එදා සුමේද තාපසයන් වහන්සේ විමසනවා ස්වාමීනී සම්බුද්ධත්වයේ පිණිස මාද පටන් දියුණු කළ යුතු බුද්ධ කාරක ධර්මයන් මොනවද. දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපේක්ඛා කියන දසපාරමී ධර්මයන් පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සාරා සංකීය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කරගෙන ඇවිල්ල. වෙස්සන්තරාත්මි මහපොලෝ පවා හත්වාරයක් කම්පා කර කර දන්දීලා අපේ බෝසතාණන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරගත්ති. එදා දෙවියන්ගේ ආරාධනෙන් පින්වන්ත මහාමායා දේවිය කුස පිළිසිඳගෙන වෙසක් පුන් පොහෝ දවසි ලුම්මිනි සල්වනයේදී දස දහසක් ලෝක ධාතුවම ආලෝකමත් කරගෙන බෝසත් පුතා මේ ලෝකෙට පහළ වෙනවා. වසර 29ක් ගිහි ජීවිතයේ ගත කරා. රම්මේ සුරම්මේ සුබ මොන මාලිගා තිබුණත් උන්වහන්සේගේ පාරමී ධර්මයන් මත විමුක්තිය පිණිසමයි හිත නැඹුරු වෙලා තිබුණේ. එදා චන්න ඇමතියා සමග කන්තක අසුපිට නැගල අභිනිස්ක්‍රමණය කරේ පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසෙමයි. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක්පීඩා දෙමින් දුස්කර ක්‍රියාවන් කරලා. අවසානි උන්වහන්සේම අරිය පරියේෂණයක් හැටියට උන්වහන්සේටම වැටහුණා දුස්කර ක්‍රියාවෙන් ලෝතුරා සම්බුද්ධත්වය ලබන්නට බෑ. එදා සුජාතාවගේ කිරිපිඩු දානෙ වළඳලා. සොත්තිය බමුණාදීපු කුසතන මිටියටත් අරගෙන සුදු වැලි තලාතරින් ගලාගෙන යන නීරංජනා නදියෙන් එතර වෙලා. ඇසතු බෝධීන් වහන්සේ අසලට උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේ වෙනුවෙන්ම එදා මවකුසින් බිහිවෙන දවස බිහිවිච්ච බෝධීන් වහන්සේ. උන්වහන්සේගේ වයසත් අවුරුදු 35යි බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. නැගෙනහිර දිසාවට කුසතන එලලා බෝධිමූලේ වැඩ සිටි පුදුමාකාර අධිෂ්ඨානයකි. මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. මැරුණත් මේ ආසනින් නැකිටින් නෑ කියන අධිෂ්ඨානෙන් වැඩඉන්නවා සමගම වසවර්ති මාරය තමයි කලබලවෙන්. දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේ කලාකි නැතුපිට නැගලා. නොයෙක් විදිහ භයානක හඬ ඇතිකරගෙනාවත් උන්වහන්සේගේ පාරමී බලය යටපත් කරන්න බැරි වුණා. උන්වහන්සේ සසරේ පුරපු පාරමී ධර්ම සිහි කරලා පොළොවට ශ්‍රී හස්තයේ තියලා දිවරද්දි මහපොළොව ගිගුරුම් දෙමින් කම්පාවට පත් වුණා. වසවර්ති මාරය ඇතුළු මාර පිරිස සීසීකට පලාගිය. එදා බෝධිමූලේ රාත්‍රී පළවෙනියාම වෙනකොට ආනාපාන සති භාවනාවෙන් හිත සමාධිමත් කරගත්ත 4 වෙනි ධ්‍යානයට පෙරජීවිත දකින නුවන උන්වහන්සේට ප්‍රථම යාමේම ඇති වුණා. රාත්‍රී දෙවනි යාමේ චුතෝපාද ඥානෙ ඇති වුණා. රාත්‍රී 3 වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙද්දී
මේ මහා භද්‍රකල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට නැගෙනහිරින් අරුණෝදය මතුවෙනවා සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. දසදහසක් ලෝක ධාතුවම ආලෝකමත් කරමින් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අවුරුදු 45ක් පුරා අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරමින් ගම් නියම් ගම් පුරා වැඩම කරමින් උන්වහන්සේගේ සම්බුදු කෘත්‍යය ඉටු කරා. බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍යය ඉටු කරද්දී දින සති මාස අවුරුදු ගෙවීගෙන ගිහිල්ලා උපන්නා වූ සෑම සත්වයෙක්ම වයසට යනවා. අපේ බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන ආනන්දය දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටක් දිරාගිය කරත්තයක් වගේ. බොහොම අමාරුවෙන් පිළිසකර කරලා මේ පාරේ අරගෙන යන්නේ. උන්වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා චාපාල චෛත්‍යස්ථානයේ අසලදී ආයු සංස්කාර අතහැරලා හරියටම තම මාස 3කින් පිරිනිවන් පානවා කියලා අදිෂ්ඨාන කරගනිද්දී මහ පොළොව කම්පාවට පත් වෙනවා. පිකතුනි අපේ බුදුරජාණන් වහන්සේදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයට වැඩම කරේ ගිලන් වෙච්ච ගමනකි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ ඉඳලා අනාගත ලෝකයේ දිහා බලනෝ. පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ අනුව ගනිද්දී අපේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. අනාගත ලෝකෙ තව බොහෝ පින් ඇති අය පහළ වෙනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේව ජීවමානව දකින්න බැරි වුණත් මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරිලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් අවුරුදු 5000ක් යනතෙක් ලෝකෙ වැඩ සිටිත්වා කියලා පිරිනිවන් මංචකයේ අදිෂ්ඨාන පිහිටෙව්වා. මේ විදිහට ධාතුන් වහන්සේලා තුල අදිෂ්ඨාන පිහිටවලා බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනේ පවා අපි හැම දෙනාටම සිහිපත් කරේ අප්පමාදේන සම්පාදේත. මේ ලෝකේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. හැම දේම හටගෙන පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. මහණෙනි අප්‍රමාදීව කුසල් වඩන්න කියලා එදා උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලා. දසදහසක් ලෝක ධාතුවම කම්පාවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහය ආදාහනය කරන්නේ හරියට සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන විදිහටමයි. අලුත් සිවුරු 500කින් කපුපුළුම් පටල 500කින් ඔතලා රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයක් තුළ එදා ආදාහනය කරද්දී හරිම අසිරිමත් දේවල් රැසක් සිදු වුණා. එදා එතන ශ්‍රීදේහය ආදාහනය කරන පිරිස අතර වැඩහිටිය කේම මහරහතන් වහන්සේ තේජෝ කසිනට සමවැදිලා ගිනිදැල් අතරින් චිතකය ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ වාම යටි දළදා වහන්සේ අතට ගන්නවා. කලින්ගු රට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ අතට පත්කරපු වාම යටි දළදා වහන්සේ රජවරු ආරක්ෂා කරගෙන පැමිණිච්ච ඒ උතුම් දළදා වහන්සේ අද මේ ලංකා භූමියේ මුදුම් මල්කඩ බඳුව මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ වැඩ සිටිනවා. පිංහතුනි එදා චිතකයේ ගිනිදැල් අතරින් චිතකයට ඇතුල් වෙච්ච සරභූ කියන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ බෙල්ලේ පිහිටි අස්තිධාතුන් වහන්සේලා 7 ග්‍රීවා ධාතුන් වහන්සේ අතට ගත්ත බොහෝම ගෞරවයෙන් 500ක් රහතන් වහන්සේලා සමග අහසින්ම වැඩම කරලා මයංගන චෛත්‍යරාජාණන් වහන්සේ තුළ ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරා. නාග ලෝකෙන් නාගවරණ පාෂාණ ගෙනහල්ලා මයංගන චෛත්‍ය තවත් විශාල කරලා බැඳලා ආපහු අහසින් දඹදිවටම වඩිනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය වෙද්දී ඉර්දි බල සම්පන්න මහරහතන් වහන්සේලා ඉර්දියෙන් අතට ගත්ත වාම යටි දළදා වහන්සේත් ග්‍රීවා ධාතුන් වහන්සේත් මේ ලෝකෙ වෙන කාටවත් නෙමේ අයිති. මේ ලංකා භූමියේ ඉන්න අපිටමයි ඒ උත්තම ධාතුන් වහන්සේලාගේ අයිතිය ලැබුණේ. පිංහතුනි
එදා ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා ධාතුන් වහන්සේලා ඉල්ලගෙනාපු රජවරු සමගි කරලා සමසේ බෙදලා දුන්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර කරපු අධිෂ්ඨානයක් මත උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ ධාතුන් වහන්සේලාගෙන් නොකැඩී නොබිදී නොවිසිරි ඉතිරි වුණා විශාලම ධාතුන් වහන්සේලා 7 නමක්. ඒ අතර පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දරාගෙන වැඩ හිටිය උතුම් අස්ථි ධාතුන් වහන්සේලාගෙන් විශාලම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ නලල් තලේ. හිස් කබලේ ඉදිරි පසින් පිහිටි කොටස බුදුරජාණන් වහන්සේ මාගේ ලලාට ධාතුන් වහන්සේ නොකැඩී නොබිදී නොවිසිරී ඒ අයුරින්ම රන්දිනේ ඉතිරිවී පවතීවා කියලා අධිෂ්ඨාන පිහිටෙව්වා. ඊළඟට අපුධාතුන් වහන්සේලා දෙනමක් සතර දළදා වහන්සේලාත් නොකැඩී නොබිදී නොවිසිරි රන්දිනේ ඒ ආකාරයෙන්ම ඉතිරි වෙනවා. අනෙක් සියලුම ධාතුන් වහන්සේලා මුම්පියලි ප්‍රමාණයට කඩ සහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට බිඳිලා විසිරිලා යනවා. මේ සියලුම ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණා රජවරු 8 දෙනෙකුට එදා සමසේ බෙදලා දෙන්න සූදානම් වෙන මොහොතේ ලලාට ධාතුන් වහන්සේ ලැබුණේ මල්ල රජදරුවන්ගේ ධාතුන් වහන්සේලා කොටසට. එදා ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ එතන වැඩ හිටිය බුද්ධ ශාසනයේ වගකීම භාරගත්ත මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මල්ල රජදරුවන්ව දැනුවත් කරා මල්ල රජදරුවනි ලලාට ධාතුන් වහන්සේ මට දෙන්න. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී ලලාට ධාතුන් වහන්සේ ගැන මෙවැනි ප්‍රකාශයක් දේශනා කරා. මාගේ ලලාට ධාතුන් වහන්සේ අනාගතයේ ලංකා භූමියේ මහවැලිකඟ දකුණු තෙර සේරු නම් වූ විල් කෙලවර වරාහ නම් වූ ගල් පොකුණ නොදුරින් කාවන්තිස්ස නම් රජ කෙනෙක් මහා සෑයක් කරලා රන් බුද්ධ ප්‍රතිමාවක නලල් තලයේ පිහිටවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා මල්ල රජදරුවනි ලලාට ධාතුන් වහන්සේ අපි ආරක්ෂා කරගෙන නියමිත කාලයේ ලංකා භූමියට ලැබෙන්න සලස්සන්නන් කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ඉල්ලගත්තා. උන්වහන්සේගේ ජේෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වන මහා නන්ද මහා තෙරුන් වහන්සේගේ අතට ලලාට ධාතුන් වහන්සේ පත් කරා අනාගතයේ ලලාට ධාතුන් වහන්සේ ලංකා භූමියේ පිහිටවන විස්තරයේ දැනුවත් කරලා. උන්වහන්සේ අහසින්ම ලලාට ධාතුන් වහන්සේ රැගෙන විශාලා මහනුවර කූටාගාර ශාලාවට අහසින් වැඩම කරනු. විශාලා මහනුවර කූටාගාර ශාලාවේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටියේ ලලාට ධාතුන් වහන්සේ තැම්පත් කරනවත් සමගම ලලාට ධාතුන් වහන්සේගෙන් සවනක් ගන බුද්ධ රශ්මි ධාරා විහිදුනා කියලා ඉතිහාසි සඳහන් වෙනවා. උන්වහන්සේ ජීවමානව වැඩ සිටින තාක්කල් මහා නන්ද මහරහතන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාව තුළ ලලාට ධාතුන් වහන්සේට බුදු කුටියක්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වසේ අප්‍රමාණ පුද පූජාවන් සිදු කරා. උන්වහන්සේ පිරිනිවන් පාන දවසේ උන්වහන්සේගේ ශිෂ්‍යරත්නයක් වන චන්ද්‍රගුත්ත මහරහතන් වහන්සේට අනාගත විස්තරය කියලා පවරනවා මේ ලලාට ධාතුන් වහන්සේ ඔබ ආරක්ෂා කරන්න. අනාගතයේ ලංකා භූමියට ලැබෙන්න සලස්සන්න කියලා චන්ද්‍රගුත්ත මහරහතන් වහන්සේගේ අතට පත් කරලා මහානන්ද මහරහතන් වහන්සේ දා පිරිනිවන් පානවා විශාලා මහනුවර ඒ උතුම් ආරාම භූමි. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ චන්ද්‍රගුත්ත මහරහතන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ රැගෙන අහසින්ම සැවැත්නුවර ජේතවන පුණ්‍ය භූමියට වැඩම කරනවා. ඔබ දන්නව අනාථ පිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේට වහල 7කින් යුක්ත සඳුන් සුගන්ධ කුටියක් හදල පූජා කරා. මෙන්න මේ සුගන්ධ කුටියේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය තැන ලලාට ධාතුන් වහන්සේ තැම්පත් කරනවා සමගම
දෙව්රම් වෙහෙර පුරා සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදුනා කියලා ඉතිහාස සඳහන් වෙනවා. ජේතවන පුුණ්‍ය භූමියේ ලලාට ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටියේ බොහෝ කාලයක් මහරහතන් වහන්සේලා වැදුම් පිදුන් ලබල. චණ්ඩගුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන දවසේ උන්වහන්සේගේ ශිෂ්‍යරත්නයක් වන බඩ්ඩසේන මහරහතන් වහන්සේගේ අතට ලලාට ධාතුන් වහන්සේ පත් කරලා උන්වහන්සේදා පිරිනිවන් පානෝ. බඩ්‍රසේන මහරහතන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ රැගෙන අහසිම්ම ඉසිපතන මිගදායට වැඩම කරා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය මූල ගන්ධකුටි විහාරේ උන්වහන්සේ වැඩහිටිය ඒ කුටිය තුළ ලලාට ධාතුන් වහන්සේ බඩ්‍රසේන මහරහතන් වහන්සේගේ අතින් තැම්පත් කරනවත් සමගම ඒ ලලාට ධාතුන් වහන්සේගෙන් සවනක් ගන බුද්ධ රශ්මි විහිදුනා කියලා ඉතිහාස සඳහන් වෙනවා. පිංහතුනී බඩ්‍රසේන මහරහතන් වහන්සේත් පිරිනිවන් පාද්දී ජයසේන මහරහතන් වහන්සේගේ අතට පත් කරනු. උන්වහන්සේ අහසිම්ම රැගෙන වේළුවන පුුණ්‍ය භූමියයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටිය තැම්පත් කරද්දී එතනදිත් සවනක් ගන බුද්ධ රශ්මි දහරා ලලාට ධාතුන් වහන්සේගෙන් විහිදිලා යනෝ. ඒ ජයසේන මහරහතන් වහන්සේ පිරිනිවන් පාන දවසේ සංඝරක්ඛිත මහරහතන් වහන්සේගේ අතට පත් කරලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. මේ සංඝරක්ඛිත මහරහතන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ රැගෙන අහසිම්ම ഘോഷිතාරාමයට වැඩම කරනවා. ഘോഷිතාරාමේ බොහෝ කාලයක් ලලාට ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටින වසේ මහරහතන් වහන්සේලාගේ වන්දනා ලබමින් වැඩ සිටිය. පිංහතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරා පහක් මහා නන්ද මහරහතන් වහන්සේ චණ්ඩගුත්ත මහරහතන් වහන්සේ බඩ්‍රසේන මහරහතන් වහන්සේ ජයසේන මහරහතන් වහන්සේ සංඝරක්ඛිත මහරහතන් වහන්සේ කියන ඒ මහරහතන් වහන්සේලා අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය විශාලා මහනුවර කූටාගාර ශාලාව සැවැත්නුවර ජේතවන පිම්බිම ඉසිපතන මිගදාය වේළුවනය ඒ වගේම ഘോഷිතාරාමීකෙන ස්ථාන හැම තැනකම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැම්පත් කරගෙන පුද පූජා ලබමින් පැමිණිය. අවසානි සංඝරක්ඛිත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන දවසේ මහාදේව මහරහතන් වහන්සේගේ අතට පත් කරලා කියනවා මේ උතුම් ලලාට ධාතුන් වහන්සේ දැන් ලංකා භූමියට වඩම්මන්න කාලයයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දි. උන්වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ ලංකා භූමියේ මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් වූ විල් කෙලවර වරාහ නම් වූ ගල් පොකුණට නුදුරින් පිහිටන බග දේශනා කරලා තියෙනවා. ඒ නිසා ලලාට ධාතුන් වහන්සේ රැගෙන අහසිම්ම ලංකා භූමියට වඩින්න කියලා එදා සංඝරක්ඛිත මහරහතන් වහන්සේ මහාදේව මහරහතන් වහන්සේගේ අතට ලලාට ධාතුන් වහන්සේ පත් කරා. පිංහතුනි මහාදේව මහරහතන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ රැගෙන අහසට පැනනැක්ගේ ഘോഷිතාරාමෙන් අහසට පැනනැගලා අහසීම වැඩම කරා. එදා කුක්කුට පර්වත කියලා හඳුන්නපු මේ උතුම් භූමියට තරමක් නුදුරින් පිහිටි පුුණ්‍ය භූමියකට අහසින් වැඩම කරනවා. එදා ඒ ප්‍රදේශයේ හිටිය මහ කෙල කියන උපාසකතුමාට ආරංචි වෙනවා උතුම් මහරහතන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගේ උත්තම ධාතුන් වහන්සේ නමක් රැගෙන අහසින් වැඩම කරා කියලා. එදා ගිහිල්ල මේ මහරහතන් වහන්සේ මුණගැහිලා ලලාට ධාතුන් වහන්සේ වැඩම කරපු විස්තර දැනගෙන බොහෝ කාලයක් මහ කෙලකින උපාසකතුමා පුද පූජා පවත්වමින් මහාදේව මහරහතන් වහන්සේ සතු ඒ උතුම් ලලාට ධාතුන් වහන්සේ ආරක්ෂා කරනවා. පිංහතුනි කාලයක් යද්දී මහානාග කියන යුවරජ්ජුරු ආරංචි වෙනවා මේ ප්‍රදේශයට බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ වඩම්මල. එදා මහානාග කියන යුවරජ්ජුරු තමන්ගේ සේනා පිරිවරාගෙන ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින පුදබිම හොයාගෙන එනවා. ඇවිල්ලා මහ කෙලකින උපාසකතුමාගෙන් විස්තර දැනගෙන ඒ ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින බුද්ධ මන්දිරයට ඇතුල් වෙලා මහරහතන් වහන්සේලාගේ විමසනවා ස්වාමීනී මට මගේ ඇස් දෙකි
ඒ උතුම් ලලාට ධාතුන් වහන්සේ දකින්න පුළුවන්ද. රජතුමනි පුළුවන් කියලා මහාදේව මහරහතන් වහන්සේ ධාතු කරඩුව විවෘත කරලා. මහානාගයු රජ්ජුරුවන්ට ලලාට ධාතුන් වහන්සේ පෙන්නනවා සමගම ලලාට ධාතුන් වහන්සේගෙන් සවනක් ගන බුද්ධ රශ්මි ධාරා විහිදුනා කියල සඳහන් වෙනවා. එදා අප්‍රමාණ සතුනට පත්වෙච්ච මහානාග කියන යුව රජ්ජුරු. ඒ වෙලාවෙම කියනවා සාමීනී මෙතන මේ උතුම් ධාතුන් වහන්සේට පුද පූජා කරන්න තරං ආරක්ෂාව මදි. මගේ මාලිගාවට වඩම්මමු කියලා පෙරහැරින් ලලාට ධාතුන් වහන්සේ මහානාග යුවරජ්ජුරුවන්ගේ මාලිගාවට වඩම්මගෙන පැමිණිය. මහාදේව මහරහත්තන් වහන්සේ බොහෝම ගෞරවෙන් ලලාට ධාතුන් වහන්සේට උපස්ථාන කරමින් ඒ ගමනට වැඩම කරා. මහානාග යුවරජ්ජුරුව මරණයට පත්වෙන තෙක්ම මේ උතුම් ලලාට ධාතුන් වහන්සේට පුද පූජා සිදු කරලා තමන්ගේ පුතාවෙච්ච යටාල තිස්ස රජ්ජුරුවන්ට පවරනවා තමන් මිය යන්න මොහොතකට පෙර මේ උතුම් ලලාට ධාතුන් වහන්සේ ආරක්ෂා කරගෙන යන්න කියලා. යටාල තිස්ස රජ්ජුරුවොත් බොහෝම ගෞරවෙන් ලලාට ධාතුන් වහන්සේට පුද පූජා කරගෙන බොහෝ කාලයක් ඒ ලලාට ධාතුන් වහන්සේ ආරක්ෂා කරගෙන ලංකා භූමියයේ බොහෝ වෙහෙර විහාර ඉදි කරලා යටාල තිස්ස රජ්ජුරුව මිය යන මොහොතේ තමන්ගේ පුතාවෙච්ච ගෝඨාභය කුමාරයට රජකම් පවරණ වෙලාවේ ලලාට ධාතුන් වහන්සේ පවරනෝ. මේ ලලාට ධාතුන් වහන්සේ ආරක්ෂා කරන්න තමන් දිවිහිමියෙන් ලලාට ධාතුන් වහන්සේට පුද පූජා කරන්න කියලා. ගෝඨාභය කියන රජතුමා තමන්ගේ රාජ්‍ය කාලය තුළ ලංකා භූමිය පුරා විහෙර විහාර ඉදිකරමින් අප්‍රමාණ සද්ධහා ගෞරවෙන් ලලාට ධාතුන් වහන්සේට පුද පූජා කරගෙන පැමිණිලා තමන් මිය යන මොහොතේ තමන්ගේ පුතා තමයි කාවන්තිස්ස නමින් රජකමට පත්වෙන්. කාවන්තිස්ස කුමාරයට රජකම් පවරණ කොට කියනවා පුත නුඹ මහා පින්වන්ත කෙනෙක්. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේ දේශනා කරලා තියෙනවා නුඹ මේ උතුම් ලලාට ධාතුන් වහන්සේ තැම්පත් කරලා මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් වූ විල් කෙලවර වරාහ නම් වූ ගල්පකුණට නොදුරින් මේ උතුම් ලලාට ධාතුන් වහන්සේ තැම්පත් කළ මහා සෑයක් ඉදිකරවනවා කියලා. ඒ නිසා පුත මේ උතුම් ලලාට ධාතුන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේසේ ගෞරවෙන් ආරක්ෂා කරගෙන ගිහිල්ලා නුඹේ රාජ්‍ය කාලය තුළම ඒ උත්තම මහා සෑ ඉදි කරන්න කියලා එදා කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ අතට ලලාට ධාතුන් වහන්සේ පත් කරලා ගෝඨාභය රජතුමා මිය යන. පිංහතුනි අපේ රටේ අතීතේ මේ ප්‍රදේශ මේ රාජ්‍ය පාලනය කරපු රජවරු කීප දෙනෙ මහානාග යුවරජ්ජුරුව යටාල තිස්ස රජ්ජුරුව ගෝඨාභය රජ්ජුරුව මේ විදිහට රජවරුන්ගේ අතින් ගෞරවෙන් ආරක්ෂා කරගෙන පැමිණි ලලාට ධාතුන් වහන්සේ තමයි කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ අතට ලැබෙන්. එදා කාවන්තිස්ස රජ්ජුරුව බොහෝම ගෞරවෙන් තමන් රාජ්‍යත්වයට පත්වෙලා මේ උතුම් ලලාට ධාතුන් වහන්සේ ආරක්ෂා කරගෙන පුද පූජා පවත්තමින් මේ ධාතුන් වහන්සේට ජීවමාන බුදුරජාණන් වහන්සේට සේ ගෞරවෙන් පුද පූජා කරගෙන යනෝ. දවසක් විහාර මහා දේවියගේ සොහොයුරෙකු වන චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ දිවසිම් බලනවා මේ කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ ආවිෂ තව කොච්චර කාලයක් ඉතිරි වෙලා තියෙනවද. රජ්ජුරුවන්ගේ ආවිෂ තව ටික කාලයයි තියෙන්නේ. තාම රජ්ජුරුවන්ට චෛත්‍ය ඉදි කරන අදහසක් නෑ. රජ්ජුරුව ලලාට ධාතුන් වහන්සේ තැම්පත් කරගෙන මාලිගාවේ අප්‍රමාණ සද්ධාවෙන් ධාතුන් වහන්සේට පුද පූජා කර එනවා. එදා චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමගින් මාලිගාවට වැඩම කරලා කාවන්තිස්ස රජ්ජුරුවන්ව දැනුවත් කරා රජතුමනි ඔබ මේ ලලාට ධාතුන් වහන්සේ තැම්පත් කරලා චෛත්‍ය ඉදි කරන්න කාලයයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ දැකපුදේ උන්වහන්සේ වැඩ සිටිද්දි දේශනා කරපු ඒදේ ඔබ විසින්මයේ මහා සෑ ඉදි කළ යුත්තේ. රජතුමනි ජීවිතය කියන්නේ ආවිෂ කියන්නේ ඉක්මනින් ගෙවිල යන දෙයක්. ඒ නිසා අප්‍රමාදීව මහා සෑ ඉදි කරන්න
ලලාට ධාතුන් වහන්සේ තැන්පත් ඒ පූජනීය මහා සෑ ඉදි කරන්න කටයුතු කරන්න කියලා චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ කාවන්තිස්ස රජ්ජුරුවන්ව දැනුවත් කරා. එදා ලලාට ධාතුන් වහන්සේ රැගෙන පෙරහැරකින් 500ක් මහරහතන් වහන්සේලා සමග එදා මේ භූමියට රජතුමා මහරහතන් වහන්සේලා පෙරටු කරගෙන මේ භූමිය හොයාගෙන බොහෝ දුරක් එනවා. මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් වූ විල් කෙළවර වරාහ නම් වූ ගල් පොකුණ මේ ආසන්නයට එනකොට එදා මේ භූමියට අරක්ගෙන හිටිය සුමන නා රජ්ජුරුවෝ ඉරුදියෙක් ඒ නාග රජ්ජුරුව මේ කරත්ත පෙළ මේ භූමියේ පිහිටන්න ඉරුදියක් පානවා. එක කරත්තයක්වත් හොල්ල ගන්න බැරුව මේ භූමියේ කරත්ත පෙළ පිහිටනවා. රජ්ජුරුව කලබලයට පත්වෙලා මහරහතන් වහන්සේලාගේ විමසනා ස්වාමීනී ඇයි මේ කරත්ත යන්නේ නැතුව එක තැන හිටලා තියෙන්නේ. චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ කියන රජතුමනි අපි නියමිත චෛත්‍ය ඉදිවන භූමියට දැම් පැමිණිලා අවසානයි. රජ්ජුරුවෝත් දහස් ගණනක් තමන්ගේ සේවක පිරිස යොදවල මේ චෛත්‍යාවට භූමිය බෙර ඇසක්සේ සමතලා කළමින් මේ භූමිය චෛත්‍ය ඉදි කරන්න සුදුසු විදිහට සුද්ධ පවිත්‍ර කරන්නට යෙදුණා. දැන් රජ්ජුරුවන්ට අවශ්‍යයි හරියටම මේ චෛත්‍ය ඉදි කරන්නේ කොතනද කියලා දැනගන්න. කාවන්තිස්ස රජ්ජුරුව මහා පුදුම සොයා ගැනීමක් කරනවා. රජ්ජුරුව ළඟ හිටිය වටිනා ගොනුන් 8 දෙනෙක් සුවඳ පැංවලින් නාවලා දංවැල් 8කින් එකිනෙකා වෙන වෙනම බැඳලා රජ්ජුරුව අධිෂ්ඨානයක් කරා මේ ගොන්නු 8 දෙනා මේ දංවැල් කඩාගෙන ගිහිල්ලා චෛත්‍ය ඉදිවන භූමියේ 8 දිසාවට මේ භූමියේ ගිහිල්ලා නතරවෙත්වා කියලා රජ්ජුරුව එදා අධිෂ්ඨානයක් කරා. රාත්‍රී මේ ගොන්නු 8 දෙනාම අර දංවැල් කඩාගෙන ඇවිල්ලා මේ චෛත්‍ය ඉදිවන භූමියේ 8 කොන පොළොවේ නිදාගෙන මේ ගොන්නු 8 දෙනාම වැඩ හිටිය. රජ්ජුරුව උදේ තමන්ගේ පිරිසට කතා කරලා කියනවා කෝ මෙතන බැඳලා හිටව මේ ගොන්නු ටික හැම තැනම හෙව්ව හොයාගන්න බෑ. බලනකොට මෙන්න මේ භූමියේ හරියට 8 දිසාවට වෙන්න මේ පොළොවේ නිදාගෙන ඉන්නවා. ඇවිල්ලා බලනකොට එක්කෙනෙක්වත් නැගිටින්නේ නැහැ. රජ්ජුරුව මේ භූමියට ආවට පස්සේ චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ කියන රජතුමනි මේ ගොන්නු 8 දෙනා මේ නිදාගෙන ඉන්න භූමිය මෙන්න මෙතන මැති වෙන්න තමයි මේ චෛත්‍ය ඉදිවෙන්න නියමිතම පුණ්‍ය භූමිය. පෙර මේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය මේ මහා බද්ද කල්පයේ පහළ වෙච්ච කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලාත් වැඩම කරලා සමාපත්තියෙන් වැඩ සිටිය භූමියයි මේ කියලා මහරහතන් වහන්සේ මේ භූමිය පෙන්නනවා. රජ්ජුරුව එදා රාත්‍රී දෙවනි දවසේ තමන්ගේ වටිනා අශ්වයන් 4 දෙනෙක් අර විදිහටම සඳුන් වතුරෙන් සුවඳ පැංවලින් නාවලා දංවැල් 4කින් ගැට ගහලා රජ්ජුරුව අධිෂ්ඨානයක් කරනවා මේ අශ්වයන් 4 දෙනාත් අද රාත්‍රී මේ දංවැල් කඩාගෙන ගිහිල්ලා චෛත්‍යය ඉදිවන ඒ නියමිත තැන 4 දිසාවට මේ පොළොවේ නිදාගෙන පිහිටාවා කියලා අර දංවැල් 4න් ගැටගහල රජ්ජුරුව අධිෂ්ඨානයක් කරනවා. ඒ විදිහටම රාත්‍රී දංවැල් කඩාගෙන යන අශ්වයන් 4 දෙනා මේ චෛත්‍යයේ 4 දිසාවට වෙන්න පොළොවේ නිදාගෙන ඉන්නවා. උදේ හැම තැනම හොයලා සේවකයෝ හරියටම මේ භූමියේම අශ්වය 4 දෙනා හොයාගන්නවා. රජ්ජුරුව එතනින් නතර වුණේ නැහැ. 3 වෙනි දවසේ රාත්‍රී තමන්ගේ මංගල හස්තයා දංවැලෙන් ගැට ගහලා රජ්ජුරුව ආයෙමත් අධිෂ්ඨානයක් කරා. මේ භූමියේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා මහා සෑ ඉදිවන නියමිත තැනට මේ මංගල හස්තයා දංවැල් කඩාගෙන ගිහිල්ලා චෛත්‍ය පිහිටන තැනම වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨානයක් කරා. පිංගතුනි එදා රාත්‍රී රජ්ජුරුවන්ගේ මංගල හස්තිය දංවැල් කඩාගෙන ඇවිල්ලා මේ මහා සෑ ඉදිවන මේ භූමියේම නතර වුණා. ඔය විදිහට රජ්ජුරුව 3 වතාවක් මේ භූමිය පරික්ෂාවට ලක් කරා ලලාට ධාතුන් වහන්සේ පිහිටන මේ භූමිය. මෙතනයි කියලා හරියටම සූදානම් කරගත්ත වෙලාවේ
එදා ආරංචියට සේරු නුවර සිව රජ්ජුරු ලෝනනුවර මහානාග කියන රජ්ජුරු ඇතුළු විශාල පිරිසක් මේ භූමියට එනවා. එදා ඒ රජවරු ඇතුළු පිරිස මේ භූමියයේ මල් පූජා කරලා චෛත්‍ය ඉදිවන භූමියට වන්දනා කරනවත් සමගම දස දහසක් ලෝකධාත්වල දෙවියන් අහසේ පිරිලා ඉතිරිලා අහසේ දම් මේ භූමියට මල්ලිසිමින් පූජා පවත්වනවා. පෙරහැරෙන් වැඩම කරගෙන ආපු ලලාට ධාතුන් වහන්සේගේ මේ භූමියේ සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදුනා කියලා ඉතිහාස සඳහන් වෙනවා. පිංහතුනි එදා රාත්‍රී කාවන්තිස්ස රජ්ජුරුව කල්පනා කරනවා මේ මහා සෑ ඉදි කරන්න විශාල ගඩොල් ප්‍රමාණයක් වැයවෙයි. කොහොමද මම මේ මහා සෑයට ගඩොල් හොයාගන්න. රජ්ජුරුවන්ගේ හිත දකින දෙවිවරු සක්‍ර දෙවියන්ට දැනුන් දෙනවා සක් දෙවිඳුනි. ලංකා භූමියේ කාවන්තිස්ස රජ්ජුරුව ලලාට ධාතුන් වහන්සේ තැම්පත් කළ මහා සෑයක් ඉදි කරන්න. ගඩොල් හොයාගන්නේ කොහොමද කියලා රාත්‍රී පසු තැවෙනවා. සක්‍ර දෙවියන් විශ්වකර්ම දෙවියන්ට අඩගහලා මේ චෛත්‍ය ඉදිවෙන භූමි ආසන්නේ චෛත්‍යයට අවශ්‍ය ගඩොල් මවන්න කියලා විශ්වකර්ම දෙවියන්ට පැවරුවා. පිංහතුනී විශ්වකර්ම දෙවියන් මේ චෛත්‍යයට අවශ්‍ය ගඩොල් මේ ආසන්නේ වෙල්යායක් පිරෙන්න පහුවදා උදේ වෙනකොට විශාල ගඩොල් කන්දක් සක්‍ර දෙවියන්ගේ අනින් විශ්වකර්ම දෙවියම් මවල. ඒ ගඩොල් සියල්ලම මේ චෛත්‍යය සඳහා වෙන් කරන්න තීරණය කරනවා. ඒ වගේ මයි රන් රිදී පිර වූ නැව් හතරක් මේ භූමියට සේන්දුනා කියල සඳහන් වෙනවා මේ මහා සෑ ඉදි කරන්න කටයුතු සූදානන් කරනවා සමගම. වෙසක් පුන් පොහෝ දවසේ විසා කියන නැගතින් තමයි චෛත්‍ය කර්මාන්තය ආරම්භ වෙන්නේ. පිංහතුනී මේ මහා සෑ ඉදි කරන්න මහරහතන් වහන්සේලා දහස් ගණනක් මේ භූමියයේ වැඩ සිටිද්දි. වෙසක් පුන් පොහෝ දවසේ විසා නැකතින් තමයි මංගල උළු තැම්පත් කරලා මේ චෛත්‍ය කර්මාන්තයේ සඳහා කටයුතු ආරම්භ කරී. මේ චෛත්‍යය ඉදිකිරීම පිණිස චුල්ල පිණ්ඩ පාතික තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වය මැද ප්‍රධාන වඩුවන් ලෙස ජයසේන කියන කෙනා ඒ වගේම වරදේව සංක විජ්ජ පුස්සදේව මහාදේව කියන වඩුවන් තෝරගත්තා මේ චෛත්‍ය කටයුතු නිර්මාණය කිරීම පිණිස. පේශා වලලු 3 දක්වාම කටයුතු ඉක්මනින්ම චෛත්‍යයේ බැඳල අවසන් කරා. පේශා වලලු 3ට කටයුතු අවසන් කරලා මහරහතන් වහන්සේලාට දැන් දුන්නට පස්සේ උන්වහන්සේලා එදා මෙතන වැඩහිටිය මහරහතන් වහන්සේලා අතර බොහෝම ඉරදි බල සම්පන්න සාමනීර මහරහතන් වහන්සේලා දෙනමක් වැඩහිටිය චුන්ද මහරහතන් වහන්සේ උත්තර මහරහතන් වහන්සේ සොලොස් හැවිරිදි සාමනීර මහරහතන් වහන්සේලා උන්වහන්සේලාට පැවරුවා ඔබවහන්සේලා අහසින් ගිහිල්ලා හිමාල වනාන්තරයේ පිහිටි මේද වරණ පාශාන 6ක් පතුරු 6ක් අහසින් අරගෙන එන්න ධාතු ගර්භයට ප්‍රමාණවත්. එදා චුන්ද මහරහතන් වහන්සේ උත්තර මහරහතන් වහන්සේ ඉරුදියෙන් අහසින් වැඩම කරලා හිමාල මහ වනාන්තරයේ මේ මහා සෑය වෙනුවෙන් පහළ වෙච්ච මේද වරණ පාශාන විශාල පතුරු 6ක් උන්වහන්සේලාගේ ඉරුදි බලයෙන් අහසින් රැගෙනෙනවා. එක මේගද වරණ පාශානයක් පොළොවට පේශාවලලු 3 පාදමට පිහිටෝනෝ. 4 කොන මේගවරණ පාශාන පතුරු 4ක් 4 කොන පිහිටෝනු. උඩින් වහන පියන පමණක් එළිය පැත්තකින් තැම්පත් කරලා ධාතු ගර්භයේ නිර්මාණ සියල්ල සිදු කරන. මේ ධාතු ගර්භය තුළ රනින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ බොහෝ සිදුවීන් නිර්මාණය කරලා. මේ ධාතු ගර්භයේ මැදට වෙන්න. අපේ බුදුරජාණන් වහන්සේ එදා දෙව්ලොවට වැඩම කරලා අභිධර්මයේ දේශනා කරපු ස්වරූපෙන් බුදුරජාණන් වහන්සේගේ රන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඒ ආකාරයෙන්ම ධාතු ගර්භයේ මැද නිර්මාණය කරනවා. උන්වහන්සේගේ ඒ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඒ මැණික්වලින් ඒ ඇස් නිය මැණික් ඔබ්බල ඒ රන් බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ ධාතු ගර්භය තුළ නිර්මාණය කරලා අවසන් වෙලා. එදා මේ සෑයේ ධාතුන් වහන්සේලා තැම්පත් කරන්න කටයුතු සූදානන් කරේ රෙහෙන කියන නැකතින් තමයි
ධාතු නිදන් කරන්න මහරහතන් වහන්සේලා කටයුතු සූදානන් කරන්න. එදා පිංහතුනී ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරන්න පෙර මහරහතන් වහන්සේලා දැන් ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න ධාතු ගර්භයේ නිර්මාණ කටයුතු සියල්ල සිදු කළ අවසානයි. එදා මහරහතන් වහන්සේලාට මේ ධාතු ගර්භය වෙනුවෙන් කේෂ ධාතුන් වහන්සේලා ලබාගන්නේ කොහොමද කියලා දැනුම් දුන්න. එහෙම දැනුම් දෙනවා සමගම සිව කියන මහරහතන් වහන්සේට මහරහතන් වහන්සේලා දැනුම් දෙනවා ඔබ මහා ඉර්දි බල සම්පන්න කෙනෙක්. ඔබ භූමින්දර කියන නාග භවනට යන්න තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන්ගෙන් ලැබිච්ච කේෂ ධාතුන් වහන්සේලා ජයසේන නාරජු සත්තුව නාගලෝකෙ පවතිනෝ. ඒ කේෂ ධාතුන් වහන්සේලා රැගෙන එන්න කීවා මේ උතුම් ලලාට ධාතුන් වහන්සේ පිහිටන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂය මත තැන්පත් කරන්න. පිංහතුනි එදා සිව මහරහතන් වහන්සේ පොළොවෙන් කිමිදිලා උන්වහන්සේ බොහොම ඉර්දි බල සම්පන්න කෙනෙ. භූමින්දර කියන නාග භවනයෙන් මතු වෙනකොට ජයසේන නාරද්දු කල්පනා කරා මොකද මේ මහරහතන් වහන්සේ මේ වෙලාවේ නාගලෝකෙට ස්වාමීනි ඇයි මේ ඇහුව මේ වෙලාවේ. උන්වහන්සේ කියනව රජතුමනී කාවන්තිස්ස රජ්ජුරුවෝ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා මහා සෑ ඉදි කරලා අද ධාතු තැන්පත් කරන දවස. ඔබ සතුව තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතුන් වහන්සේලා. ඒ කේෂ ධාතුන් වහන්සේලා රැගෙන යන්නයි කිව නාගලෝකෙටාවේ. ඒ වෙලාවිම ජයසේන නාරජු ඉක්මනින්ම කාටවත් නොපෙනෙන්න ධාතු කරඩුව කුසේ හංග ගත්තා. ධාතු කරඩුව ගිල ගත්තා. ගිලගෙන කියනවා ස්වාමීනී ඔබහන්සිට වැරදීම. ධාතු කරඩුව අපි ළඟනෑ. ඔබහන්සිත් තියෙන තැනක් දැක්කනං අරගෙන යන්න කිය. ඒ වෙලාවෙ සිව මහරහතන් වහන්සේ දැක්ක ජයසේන නාරජු කුසේ හංගගෙන ඉන්න කේෂ ධාතු තැන්පත් කරඩුව. උන්වහන්සේ නැවත වතාවක් කියනවා එහෙම නම් මං තියෙන තැනින් ගන්නද කියලා. ඉතින් එහෙනම් ස්වාමීනී ඒකනෙ මං ඔබහන්සිට කිව්වේ කේෂ ධාතුන් වහන්සේලා මගේ ළඟ නෑ කීව. තියෙන තැනක් තියෙනවනම් ඔබහන්සේ දැක්කනම් ගෙනියන්න කීව. තුන්වැනි වතාවෙත් ස්ථීර කරගත්තා. ස්වාමීනී එහෙමනං ඒ කේෂ ධාතුන් වහන්සේලා මං ඔබහන්සිට කිව්වනේ මගේ ළඟ නෑ තියෙන තැනින් ගන්න කියව. තුන් වතාවක් මේ වචනේ අර නා රජ්ජුරුවන්ගේ කටින් කියවුණාට පස්සේ හොඳයි එහෙමනම් මං යන්නන් කියලා ජයසේන නාරජුටත් නොදැනෙන් කුසේ හංගගෙන හිටිය ධාතු කරඩුව ගත්ත සිව මහරහතන් වහන්සේ නාගලෝකෙන් ඒ මහසට පැනනැග්ග. ජයසේන නාරජු සිව මහරහතන් වහන්සේ එතනින් වැඩම කරාට පස්සෙ කල්පනා කරා යන්තන් ඇති ධාතු කරඩුව බේරගත්තා. මේ ශ්‍රමණය රැවටිලා ගියා දැන් ගිලගත්ත කරඩුව තැම්පත් කරන්න ඕන කියලා කුසේ බලනකොට ධාතු කරඩුව නෑ. ඒ වෙලාවේ කම්පාවට පත්වෙච්ච ජයසේන නාරජු මුළු භූමින්දර කියන නාග භවනව දෙවනක් වෙන්න විලාප නගමින් දෙකෝටියක නාගයන් පිරිවරාගෙන ශිව මහරහතන් වහන්සේ පසු පසින් පන්නනවා. මේ ශ්‍රමණය අපේ ඇස් දෙක ගලෝගෙන ගියා වගේ අපිට වන්දනා කළ පින් රැස් කරගන්න තියෙන ධාතු කරඩුව නේද මේ අරගෙන යන්නේ. ගිහිල් අල්ල ගම කියලා ශිව මහරහතන් වහන්සේ පස්සෙන් පන්නගෙනාව. උන්වහන්සේ බොහෝම ඉරදි බල සම්පන්න කෙනෙ අහසට පැනනගිනවා පොළොවේ කිමි දෙනවා ආයමත් අහසට පැනනගිනවා මේ විදිහට නාගයන්ට අල්ලගන්න බැරි නාගයන්ට අල්ලගන්න බැරි වෙන විදිහට උන්වහන්සේ වැඩම කරලා ධාතු කරඩු අරගෙන ඇවිල්ලා චුල්ල පිණ්ඩ පාතික තිස්ස මහරහතන් වහන්සේගේ අතට පත් කරා. ඒ වෙලාවේ නාග රජ්ජුරු නාගයන් පස්සෙන් පන්නගෙන ඇවිල්ලා කාවන්තිස්ස රජ්ජුරුව ළඟට ඇවිල්ලා ජයසේන නාරජු කියනවා අනේ රජතුමනි මේ ශ්‍රමණයන් වහන්සේ අපේ ධාතු කරඩුව හොරකං කරගෙනාව කියෝ. ඒ වෙලාවෙ රජ්ජුරුව අහනවා ස්වාමීනී ඇත්තද මේ නාග රජ්ජුරුව කියන්න. ශිව මහරහතන් වහන්සේ කියනවා රජතුමනි මං කරඩුව හොරකං කරේ නෑ. තියෙන තැනකින් ගන්න කියලා මට අවසර දුන්න. තුන් වතාවක් අහල තමයි ගත්තේ. මට සාක්කියක් තියෙනවා කිය. එතන හිටියා ඒ නාග රජ්ජුරුවන්ගේ බෑනාවන නාගේ සමනුප්පල කියන නාගරාජය. ඔහුව පෙන්නවා මෙන්න මේ නාගය සාක්කි
ඔහු බොරු කිව්වේ නෑ. රජ්ජුරුව ඉදිරියේ කියන රජතුමනි ඇත්ත. අපේ ජයසේන නා රජු තියෙනවනං ගන්න කියලා කුසේ හංගගෙන හිටිය. එතනයි ඒ වෙලාවෙ තමයි කීවා මේ ශිව මහරහතන් වහන්සේ ධාතු කරඩු අරගෙනාවේ. මේ විදිහට මේ චෛත්‍ය වෙනුවෙන් නාග ලෝකයෙන් කේෂ දහතුන් වහන්සේලා වඩම්මගෙන පැමිණිය. පිංහතුනි එදා රෙහෙන කියන නැගතින් එදා උතුම් ලලාට ධාතුන් වහන්සේ රැගෙන පංච තූරියනාද සහිතව මේ චෛත්‍ය වටා ප්‍රදක්ෂිනා කරලා ධාතු ගර්භයට ඇතුල් වෙලා රජ්ජුරුවෝ ලලාට ධාතුන් වහන්සේ අතේතියාගෙන සත්‍යයක් ක්‍රියාවක් කරා මේ උතුම් ලලාට ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නලල් තලේ මත ඌර්ණරෝම ධාතුන් වහන්සේ ප්‍රකට කරමින් මේ උතුම් රන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නලල් තලේ මත පිහිටාවා කියලා අධිෂ්ඨානයක් කරා. ඒ වගේම මේ ලලාට ධාතුන් වහන්සේ මේ භූමියේ පිහිටනවත් සමගම සවනක් ගන බුද්ධ රශ්මි ධාරාවන් විහිදේවා. ධාතු පරිනිර්වාණය වනතෙක් මේ උතුම් ලලාට ධාතුන් වහන්සේ මේ මහා සෑයි ධාතු ගර්භය තුළ පිහිටාවා කියලා අධිෂ්ඨාන කරනවා සමගම ඒ ධාතුන් වහන්සේ අහසට පැනනැගලා ලලාට ධාතුන් වහන්සේගෙන් සවනක් ගන බුද්ධ රශ්මි ධාරා විහිදෙමින් ලලාට ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂය මත ඌර්ණරෝම ධාතුන් වහන්සේ ප්‍රකට කරමින් ඒ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නලල් තලේ මට පිහිටනවා සමගම මහපොලෝ පවා කම්පාවට පත් වනා. දස දහසක් ලෝක ධාතුවටම බුද්ධ රශ්මි ආලෝකයන් විහිදුනා කියලා ඉතිහාස සඳහන් වෙනවා. පිංගතුනි ඒ වෙලාවෙ මහරහතන් වහන්සේලා කේෂ ධාතුන් වහන්සේලා සහිත කරඩුව එදා විහාර මහාදේවීගේ අතට දෙනවා. ඔබතුමියගේ අතින් බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂය මත මේ උතුම් කේෂ ධාතුන් වහන්සේලා තැම්පත් කරන්න. විහාර මහාදේවිය ඒ උතුම් අභිනීල අක්බඹර කේෂ ධාතුන් වහන්සේලා සහිත කරඩුව රැගෙන ධාතු ගර්භයට ඇතුල් වෙලා අධිෂ්ඨාන කරනවා බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂය මත ඒ අභිනීල අක්බඹර කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිය අයුරින් මේ කේෂ ධාතුන් වහන්සේලා මේ රන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂය මත වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨාන කරද්දී කේෂ ධාතුන් වහන්සේලා සහිත කරඩුව නිල් පාට රැස් විහිදෙමින් අහසට පැනනැගලා කරඩුව අහසේ විවර වෙලා බුදුරජාණන් වහන්සේගේ අභිනීලක් බඹර උත්තම කේෂ ධාතුන් වහන්සේලා නිල් පාට රශ්මි විහිදෝමින් ඒ උතුම් රන්වන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂය මත පිහිටන්නට යෙදුණා. නැවත වතාවක් බුද්ධ රශ්මි ධාරා විහිදමින් ආලෝකමත් වෙලා ගියා. මේ විදිහට ධාතුන් වහන්සේලා තැම්පත් කරපු වෙලාවි. රජ්ජුරුවෝ ධාතු ගර්භය ඇතුළේ වැඳගෙන රජ්ජුරුවෝ හිතනවා මගේ ජීවිතය හා බඳු. මේ ලලාට ධාතුන් වහන්සේ මේ ධාතු ගර්භයේ පිහිටිය. මට දැන් ජීවත් වෙලා වැඩක් නෑ. මගේ ජීවිතය මෙතනම අවසන් වෙනවනං හොඳයි කියලා චෛත්‍යයට වැඳගෙන ඉන්නවා. ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේලා බැලුව රජ්ජුරුවන්ගේ අදහස. ඒ වෙලාවේ තමන්ගේ ඉරදියෙන් රජ්ජුරුවන්ව ධාතු ගර්භයෙන් එලියට ගන්නවා කාවන්තිස්ස රජ්ජුරුවන්ව. මහරහතන් වහන්සේලා චෛත්‍ය වටේට වැඩඉඳලා 7,000ක මහරහතන් වහන්සේලා අධිෂ්ඨානයක් කරනවා අර හිමාල පර්වතයෙන් රැගෙනාපු මේඝවර්ණ පාශානයේ ධාතු ගර්භය උඩ වැහෙන විදිහට පිහිටවලා. හරියට පෙට්ටියක හැඩෙන් මේ උතුම් පාශාන පතුරු සියල්ලම එකට ගනව ඒක ගනව පිහිටාවා කියලා අධිෂ්ඨානයක් කරලා ධාතු ගර්භයේ මහරහතන් වහන්සේලා අධිෂ්ඨානයෙන් වහනවා. මේ විදියට වහල තමයි මේ චෛත්‍යයේ ඉතිරි කොටස් සියල්ල අවසන් කරන්නට යෙදුනේ. පිංගතුනී මේ විදිහට තමයි මේ උතුම් ධාතු ගර්භය තුළ අපේ බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ. දෙව් මිනිස් ලෝකයාම වන්දනා කරන ඒ උතුම් නොකැඩී නොපිදී නොවිසිරි ඉතිරි වෙච්ච. උත්තම ධාතුන් වහන්සේලා අතර විශාලම දළදා ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ මේ සේරුවිල මංගල මහා චෛත්‍යරාජාණන් වහන්සේ තුළ පිහිටිය. ඒ නිසා අපි බොහෝම වාසනාවන්තයි
අද මේ මහා පින්කමට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුම් පිරිසක් මේ භූමියේ අතුරු සිදුරු නැතුව මේ භූමියම සුදු අතින් පිරිලා ඉතිරිලා ගිය. අද සිය ගණනක් භික්‍ෂූන් වහන්සේලා සිල්මෑණියන් වහන්සේලා මේ උතුම් ලලාට ධාතුන් වහන්සේ වැඩඉන්න මේ පිම්බි මේ බොහෝම සද්ධාවෙන් මේ මහා සෑ මහා පින්කමට එකතු වුණ. එනිසා පිංගතුනී මේ ගෞතම බුද්ධ ශාසනය අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගණනක් දැන් ගෙවිලා. තවත් අවුරුදු 2400 ගණනක් යනතෙක් විටිං විට මොන වගේ උපද්‍රව කරදරාවත් මේ උතුම් චෛත්‍යය නැවත නැවතත් ගරා වැටුනත් නැවත නැවතත් බොහෝ පින් ඇති දෙවිවරු දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා මේ චෛත්‍ය ආයමත් ප්‍රතිසංස්කරණය කරනවා. ආයමත් දෙව් මිනිස් ලෝකයා වෙනුවෙන් සකස් කරලා වන්දනා කරලා මහා පුද පූජා පවත්වලා ඒ උතුම් ලලාට ධාතුන් වහන්සේ ගැන අප්‍රමාණ සද්ධාව ලොවාසීන් තුළ ඇති කරනවා. පසුගිය කාලය ඔබ කවුරුත් දන්නවා අවුරුදු 30කට ආසන්න කාලයක් ඇදි ඇදී තිබිච්ච මහා යුද්ධය නිසා මේ උතුම් පුුණ්‍ය භූමියයට සැදැහැවතුන්ට එන්න බාධාවන් තිබුණ. නමුත් දැන් යුද්ධය අවසන් වෙලා පාරවල් හොඳට හැදිලා විශ්‍රාම ශාලා හැදිලා ඒවගේම මේ චෛත්‍යරාජාණන් වහන්සේ මුල් කරගෙන අද බොහෝ සංවර්ධන කටයුතු සිදුවෙලා. තිය නිසා ලංකාව පුරා ලෝකයේ පුරායින සැදැහැවතුන්ට අපි ආරාධනා කරනවා මේ නැගෙනහිර පලාතේ තවත් පූජනීය පුුණ්‍ය භූමි බුදුරජාණන් වහන්සේ වැඩම කර වැඩ සිටිය උතුම් බුද්ධ භූමි ගණනාවක් උත්තම චෛත්‍යරාජාණන් වහන්සේලා කේශධාතුන් වහන්සේලා ඒ වගේම දකුණු දළදා වහන්සේ වැඩඉන්න සෝමාවතී චෛත්‍යය ඒවගේම දීගවාපි චෛත්‍යය ඒවගේම කේශධාතුන් වහන්සේලා වැඩඉන්න ගිරිහඩු සෑයාදී පූජනීය වෙහෙර විහාර මේ නැගෙනහිර පලාත තුළ පවතිනවා. ඒ නිසා ලක්වාසී ලොවාසි ඔබ හැම දෙනාටම අපේ ජීවමාන බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන මේ භූමි වන්දනා කරන්න ඔබ බොහොම සද්ධාවෙන් පැමිණෙන්. තින් එහෙමනං අද දවසේ මේ උතුම් ලලාට ධාතුන් වහන්සේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ අභිනීලක් බඹර කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටින රන්වන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ නලල් තලය තුළ අපේ බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින මේ සේරුවිල මංගල මහා චෛත්‍යරාජාණන් වහන්සේ මුල් කරගෙන අද මේ සිදු කරගත්ත ලලාට ධාතුන් වහන්සේ මුල් කරගත්ත සේරුවිල මංගල මහා සෑ වන්දනා පින්කම ඔබටත් මටත් අප හැම දෙනාටමත් මේ පූජනීය මහා සංඝරත්නයටත් උතුම් නිවන් අවබෝධය පිණිසම පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු. සියලු දෙවියෝ සාදුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි අස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා සාදු සාදු සාදු. ඒ වගේම සේරුවිල මංගල මහාරාජ මහා විහාරාධිපති අතිපූජනීය මුංහේනේ මෙත්තාරාම නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු මේ මහා පින්කමට වැඩම කොට වදාළ පූජනීය වන්දනීය මහා සංඝරත්නය නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා. උන්වහන්සේලා සිදු කරන ශාසනික කටයුතු තව තවත් දියුණු කරගෙන උන්වහන්සේලාට ප්‍රාර්ථනීය බෝධියකින් උතුන් නිවන් අවබෝධයටම මේ පින උපකාර වේවා උපනිශ්‍රය වේවා කියලා ආශිර්වාද කරමු. පිංහතුනි අද මේ ධර්ම දේශනාවේ සජීවී දායකත්වය ධර්මය කටයුතු කරේ කඩවත රම්මුතුගල අංක 423 10 නිවසේ පදිංචි ජේ දයාවති මෞතුමිය ඇතුළු පවුලේ සියලු දෙනා අද දිනට 73 වෙනි ජන්මදිනයේ සමරන ජේ දයාවති මෞතුමිය සහ අගෝස්තු මාස 24 වෙනි දිනට 81 වෙනි උපන්දිනයේ සැමරූ පොඩිරත්න පියතුමන් ඇතුළු හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම නැසී ගිය තෝමස් පියතුමන් එමලින් නෝනා මෞතුමිය ඇතුළු පරම්පරාගත මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් දේශකයණන් වහන්සේ ඇතුළු හැම දෙනාටම ත්‍රිවිධ රත්නයට ආශිර්වාද විශේෂයෙන් රත්නවිරුවන්ට ආශිර්වාද කිරීමත් හැම දෙනාටම ත්‍රිවිධ රත්නය ආශිර්වාදයම ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේ විශේෂයෙන් මේ මහා පින්කම සිදු කරන්න
අපිට මහා ශක්තියක් වුණු නැගෙනහිර ආණ්ඩුකාරතුමන් රෝහිත බෝගොල්ලාග මැත්තුමන් ඇතුළු ඒ මැතිනි ඇතුළු හැම දෙනාටමත් නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒවගේම කළම ටෙලිවිෂන් ආයතනය ඔස්සේ මේ වැඩ සටහන සජීවීව ලක්වාසි ලොවාසිකුබ හැම දෙනාට විසරවාහරන්න මේ ධර්ම දේශනාවේ කළම් ටෙලිවිෂන් අද දවසේම පින්කමේ දායකත්වය භාරගෙන කටයුතු කරපු ශාන්ති බුද්ධ භූමි ආයතනය මහි ලංකා දමදී වන්දන ආයතනය හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් කළම් ටෙලිවිෂන් ආයතනයේ සභාපතිතුමන් ඇතුළු සියලු දෙනාටමත් නෙත් ආයතනයේ ප්‍රධාන විදායක නිලධාරීතුමන් අසංග ජයසූරිය මැතිතුමන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගි වේවා සුවපත්වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා උතුම් ලලාට ධාතුන් වහන්සේගේ ආශිර්වාදය කේශධාතුන් වහන්සේලාගේ උත්තම ආශිර්වාදයෙන් අපි හැම දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාරි සත්‍ය ධර්මයම අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ උත්තම ලලාට ධාතුන් වහන්සේ මහා වන්දනා මහා පින්කම අපි හැම දෙනාටමත් පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු